අයිබෝවන් සුබ දවසක්. අද දවසේදී අපි සූදානම් වෙනවා සිංහල භාෂාව හා සම්බන්ධ තවත් වැදගත් අපේ දරුවන්ගේ විභාගයට අත්‍යවශ්‍ය වන පාඩම් ඒකකයක් පිළිබඳව සාකච්ඡා කරන්න. අපි සිංහල භාෂාව නැත්නම් අපි මේක සිංහල ව්‍යාකරණය කියලා අපි අපේ දරුවෝ සඳහන් කරන මේ සිංහල භාෂාව කියන කොටසට සම්බන්ධ විශේෂයෙන්ම අපස සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවන්ට වැදගත් වෙන ඒකක අතර අපි සිංහල අක්ෂරමාලාවේ ඉඳලා විවිධ ව්‍යාකරණ ඒකක හඳුනාගෙන එන අතරදී අපිට එක එක අවස්ථාවලදී වැදගත් වෙන පාඩම් මේකක ගණනාවක් අපේ විෂය නිර්දේශයන් ඇතුලේ තියෙනවා. දැන් මේ හඳුනාගෙන එද්දී සිංහල අක්ෂරමාලාවෙන් පටන් ගන්න ගමන අපේ නව විෂය නිර්දේශය ඇතුලේ දරුවෝ දන්නවා ව්‍යාකරණයේ තියෙන බොහෝ තැන්. එහෙම නැත්නම් ව්‍යාකරණයේ තියෙන සියලු දේවල් කියලා කිව්වත් වැරද්දක් නැහැ. ඒ බොහෝ තැන් අපිට අධ්‍යයනය කරන්න ඒවත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි සිංහල විෂය තුල විශිෂ්ට සාමාර්ථයක් උසස් ප්‍රතිඵලයක් අපේක්ෂා කරන දරුවෝ විදිහට ඒ හඳුනාගෙන යන පාඩම් ඒකකවලදී අපිට සමහර තැන්වලදී සමහර කුඩා පාඩම් මේකක තියෙනවා. ඒ පාඩම් මේකක සමහර වෙලාවට මගහැරෙන්න පුළුවන්. හැබැයි දරුවෝ දැනගන්න ඕන කාරණේ තමයි ඒ හැම ව්‍යාකරණ ඒකකයක්ම විශිෂ්ට සාමාර්ථයක් අපේක්ෂා කරන දරුවන්ට අනිවාර්යයෙන්ම අධ්‍යයනය කළ යුතුයි කියන කාරණය. දැන් අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා ඒ විදිහේ තවත් ඒකකයක් පිළිබඳව ඔබට කෙටි පැහැදිලි හඳුන්වා දීමක් කරන්න. අපේ ව්‍යාකරණය තුල අපි හඳුනා ගන්න පාඩම් ඒකකයක් තියෙනවා අව්‍යය පද කියන. අව්‍යය පද කියන. දැන් සමහර වෙලාවට දරුවෝ අව්‍යය පද කියන නම කියනකොට නැත්නම් අව්‍යය පද කියන වචනේ කියනකොට ඒකේ සමහර දරුවන්ට නුහුරු බවක් තියෙන්න පුළුවන්. අව්‍යය පද කියලා කියන්නේ මොකක්ද කියන එක. හැබැයි දැන් අපි අව්‍යය පද ඉගෙන ගන්න පුතේ ඒ අව්‍යය පද කියන ඒකකය ඇතුලේ අපි ඉගෙන ගන්නේ නිපාත සහ උපසර්ග කියලා කිව්වම පස්සේ දරුවෝ ඒක දන්නවා. එහෙනම් අපි මේ අව්‍යය පද කියන්නේ මොනවද කියන එක අද දවසේදී හඳුනා ගන්න උත්සාහ කරනවා. ඒක විශේෂයෙන්ම අව්‍යය පද කියලා වෙනම පාඩම් ඒකකයක් අපිට තියෙනවා. ඒ නිසා අපි අව්‍යය පද දැනගෙන ඉන්න ඕනි. ඊළඟ කාරණේ අපිට අධ්‍යයනය කරගෙන යද්දී අපිට හම්බෙනවා සමාස කියලා පාඩම් ඒකකයක්. ඒ සමාසවලදී අපි ඉගෙන ගන්නවා අව්‍යය සමාසය කියලා එකක්. අන්න එතනදී දරුවන්ට අව්‍යය සමාසය කියන එක පහසුවෙන් තේරුම් ගන්න නම් මේ අව්‍යය පද කියන්නේ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕන. එහෙනම් අපි බලමු අව්‍යය පද කියන එක අපි කොහොමද පැහැදිලි කරගන්නේ? අව්‍යය පද කියලා කියන එක අපි කොහොමද නිර්වචනය කරගන්නේ? අපේ භාෂාවට අනුව කොහොමද අපි මේක තේරුම් ගන්න කියන කාරණය. දැන් පැහැදිලි පුතේ අව්‍යය පද කියන එක ඇතුලේ මේ අව්‍යය කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අව්‍යය කියලා කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ?
දැන් අපි සිංහල භාෂාව අධ්‍යයනය කරගෙන යද්දී සිංහලයේ ප්‍රධාන පද වර්ග තුනක් පිළිබඳව අපි ඉගෙන ගන්නවා. නාමපද, ක්‍රියාපද සහ ඊට පස්සේ අපි හඳුනා ගන්න පද විශේෂය තමයි අව්‍ය පද කියලා කියන්නේ. නාමපද, ක්‍රියාපද සහ අව්‍ය පද කියලා ප්‍රධාන පද වර්ග තුනක් අපි හඳුනා ගන්නවා. නාමපද, ක්‍රියාපද පිළිබඳව අපි දරුවෝ දන්නවා. ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරලා තියෙනවා. දැන් අව්‍ය පද කියලා කියන්නේ මොකක්ද? දැන් සිංහල ව්‍යාකරණය තුළ අව්‍ය පද කියන එක පැහැදිලි කරනවා. නැත්නම් අව්‍ය පද කියන්නේ මොකක්ද කියන එක ඇතුලේ කියනවා වැයවීමක් නැති. වැයවීමක් නැති. අව්‍ය කියන එක පැහැදිලි කරනවා වැයවීමක් නැති. වැයවීමක් නැති පද. දැන් අව්‍ය කියලා කියන්නේ වැයවීමක් නැති කියන්නේ. දැන් එතන ප්‍රශ්නයක් එනවා දරුවන්ට මොකද්ද මේ වැයවීමක් නැහැ කියලා කියන්නේ? ඒතර හිතන්න පුළුවන් කිසිම වියදමක් නැතුව ඉගෙන ගන්න පදද? වැයවීමක් නැහැ. දැන් පුතේ සිංහල ව්‍යාකරණය තුළ වැයවීමක් නැහැ කියලා මොකද්ද පැහැදිලි කරන්නේ? වැයවීමක් නැහැ. අව්‍ය කියලා කියන්නේ වැයවීමක් නැති කියන එක. වැයවීමක් නැහැ කියලා කියන්නේකින් මොකක්ද අදහස් කරන්නේ? ඒකෙන් කියනවා වර නැගීමක් නැති. වර නැගීමක් නැති. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? වර නැගීමක් නැති. තව කෙනෙක් මේක කියන්න පුළුවන් වර නොනැගෙන. වර නොනැගෙන පද කියන. වර නැගීමක් නැහැ කියන්නේ වර නොනැගෙන කියන එක. එහෙනම් අව්‍ය පද කියන එක අපි පැහැදිලි කරගන්නවා වර නැගීමක් සිද්ධ නොවන පද කියලා. වර නැගීමක් සිද්ධ නොවන පද කියලා. එතකොට දැන් ආයෙ ප්‍රශ්නයක් එනවා දරුවන්ට මොකද්ද මේ වර නැගීමක් නැහැ කියලා කියන්නේ? එතකොට අව්‍ය කියලා කියන්නේ වර නැගීමක් නැහැ. වර නැගීමක් නැහැ කියලා කියන්නේ මොකක්ද? ආයෙ ප්‍රශ්නයක් එනවා. එහෙනම් වර නැගීමක් නැති පද කියලා නම් මේවා කියන්නේ අනිත් පැත්තෙන් අපිට තේරුම් යන කාරණේ තමයි එහෙනම් වර නැගීමක් තියෙන පදක් තියෙනවා. වර නැගීමක් නැති පද කියලා මේවා කියන්නේ ඒ කියන්නේ වර නැගීමක් තියෙන පද භාෂාවේ තියෙනවා කියන්නේ. ඒත් අපි පැහැදිලි කරගන්න යන පුතේ වර නොනැගෙන කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? වර නොනැගෙන කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? එතකොට අපිට තේරුම් යනවා අව්‍ය පද කියලා කියන්නේ මොනවද කියන්නේ. දැන් මෙතන අපි පැහැදිලි කරනවා අව්‍ය කියලා කියන්නේ වැයවීමක් නැති පද කියන එක. වැයවීමක් නැති පද කියන්නේ වර නැගීමකින් තොරව නැත්නම් වර නැගීම සිද්ධ නොවන පද කියලා අපි පැහැදිලි කරගන්නවා. දැන් ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ වර නැගීම සහ වර නොනැගීම කියන එකෙන් මොකද්ද සාකච්ඡා කරන්නේ? වර නැගෙනවා නැත්නම් වර නොනැගෙනවා කියලා මොකද්ද මේ අදහස් කරන්නේ? දැන් වර නැගෙන පද අපි කියනවා වර නැගීමක් සහිත පද. මොකද්ද මේ වර නැගීමක් කියලා කියන්නේ? අපේ භාෂාවේ පද ගත්තම පස්සේ ඒ ඕනෑම පදයක් දැන් අපි කියවනේ මූලික වශයෙන් අපේ භාෂාවේ පද ගොඩ නැගිනකොට
පද සකස් වෙනකොට මූලික පද වර්ග තුනක් ඔස්සේ කියනවා. නාම පද, ක්‍රියාපද සහ අව්‍යය පද. මේ කියන ඕනෑම පදයක් අපිට මෙන්න මේ කියන ඒකක ඇතුලේ අපි කතා කරනවා ලිංග බෙහෙදය කියලා එකක්. අපි කතා කරනවා ලිංග බෙහෙදය කියලා එකක්. ඒත් එක්කම අපි කතා කරනවා සංඛ්‍යා බෙහෙදය කියලා එකක්. සංඛ්‍යා බෙහෙදය. ඒත් එක්කම අපි සාකච්ඡා කරනවා විභක්ති බෙහෙදය කියලා දෙයක් අපේ භාෂාවේ. විභක්ති බෙහෙදය. ලිංග සංඛ්‍යා විභක්ති. එතකොට පුතේ අපිට දෙන කිසියම් පදයක් අපිට හම්බ වෙන මොකක් හරි පදයක්. ඒ පදය ලිංග බෙහෙදයට අයිති වෙනවා නම් සංඛ්‍යා බෙහෙදයට අයිති වෙනවා නම් විභක්ති බෙහෙදයට අයිති වෙනවා නම් මේ කියන දේවල් ඇතුලේ වර්ණ නැගීමක් වෙනවා. නැත්නම් ලිංග සංඛ්‍යා විභක්ති කියන බෙහෙදයන්ට අයත් වෙනවා නම් ඒ කියන්නේ අපිට නාම පදයක් දුන්නා කියලා හිතන්න, ක්‍රියාපදයක් දුන්නා කියලා හිතන්න. වෙන මොකක් හරි පදයක් දෙනවා. මොකක් හරි පදයක් දෙනවා. ඒ දෙන පදය අපිට මොන ලිංගද කියලා කියන්න පුළුවන් නම් අපි කියනවා මේ පදය ලිංග බෙහෙදය තුල වර නැගෙනවා කියලා. ලිංග බෙහෙදය තුල වර නැගෙනවා කියලා අපි කියනවා. දැන් අපි පදයක් ලියමු. අපි ලියනවා අපිට ඊටාම සමීප පදයක් අම්මා කියන. දැන් දරුවන්ගෙන් ඇහුවොත් මේ අම්මා කියන නාම පදය ලිංග බෙහෙදයට අයත් වෙනවද නැද්ද? අම්මා කියන නාම පදය ලිංග බෙහෙදයට අයත් වෙනවද නැද්ද? අයත් වෙනවනේ. අම්මා කියන්නේ ස්ත්‍රී ලිංගනේ. ඒක අපි දන්නවනේ. දැන් අම්මයා කියන එක සංඛ්‍යා බෙහෙදයට අයත් වෙනවා. ඒක පැත්තකින් දරුවන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ලිංග බෙහෙදය අම්මා කියන එක අපි දන්නවා ස්ත්‍රී ලිංග. තාත්තා කියන එක පුරුෂ ලිංග. හරි. දැන් මෙතන අපිට දුන්නොත් එහෙම නාම පදයක් තාත්තා කියලා දරුවෝ කියනවා ඒක පුරුෂ ලිංග. හරිනේ. අපිට දුන්නොත් නාම පදයක් ගස කියලා දරුවෝ කියනවා ඒක නපුංසක ලිංග කියලා. හරිනේ. ප්‍රශ්නයක් නෑ. එතකොට නාම පදයක් දුන්නොත් පුතේ මම කියලා. මම කියන්නේ නාම පදයක්. මම, අපි, ඔහු, නුඹ මොනවද මේ? සර්වනාම පද. මේ වගේ නාම පදයක් දීලා ඇහුවොත් මම කියන එක මොන ලිංගද කියලා. මම කියන එක මොන ලිංගද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් ද මම කියන එක ස්ත්‍රී ලිංග කියලා? ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගැහැණු අයටත් තමන්ව හඳුන්වලා දෙන්න මම කියලා පාවිච්චි කරන්න පුළුවන්. පිරිමි කෙනෙකුටත් තමන්ව හඳුන්වලා දෙන්න මම කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒක ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා වෙන් කරන්න බෑ. ඒක කෙනෙක් කියන්න පුළුවන් නේද මම කියන එක නපුංසක ලිංග කියලා. දැන් නපුංසක ලිංග කියන එකට ගන්නේ පණ නැති වස්තුන්නේ. ඒතර මම කියන එකේ නා පණ නැද්ද? එතන ප්‍රශ්නයක් තියෙනවා. එළ පුතේ අපි මුනිදාස කුමාරතුංග ශූරීන්ට අනුව මෙන්න මේ වගේ නාම පද මම, අපි, තෝ, තොපි, නුඹ මේ විදිහට අපි කතා කරන සර්වනාම පද තියෙන්නේ. ඒ සර්වනාම පදවල ඔහු කියන එක නම් පුරුෂ ලිංග කියලා කියන්න පුළුවන්. ඇය කියන එක ස්ත්‍රී ලිංග කියලා කියන්න පුළුවන්. මේ මම, අපි, තෝ, තොපි ඔවා කිව්වම පස්සේ ඒව කොහෙටද දාන්නේ? කුමාරතුංග මුනිදාස ශූරීන්ට අනුව ඒ වගේ පද අපි සාධාරණ ලිංග කියලා අපේ භාෂාවේ අපි හඳුනා ගැනීමකුත් කරනවා. හරි. ඒකට අමතර කියවීමක් සඳහා. එතකොට අම්මා කියන එක ස්ත්‍රී ලිංග. සංඛ්‍යා බෙහෙදය කියන්නේ මොකක්ද? දැන් අම්මා කියන එක සංඛ්‍යා බෙහෙදයට අයත් වෙනවද කියලා අහුවම පස්සේ අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහර දරුවන්ට. සංඛ්‍යා බෙහෙදය කියන්නේ මොකක්ද?
මොකද මේ භාෂාවේ සංඛ්‍යා භේදය කියලා කියන්නේ. දැන් පුතේ සංඛ්‍යා භේදය කියලා කතා කරන්නේ ඒක වචන සහ බහු වචන කියන එක. සංඛ්‍යා භේදය කියලා කතා කරන්නේ ඒක වචන සහ මේ බහු වචන කියලා කියන එක. දැන් එහෙනම් අම්මා කියන එක සංඛ්‍යා භේදයට අයත් වෙනවා. ඇයි? අම්මා ඒක වචන. විභක්ති භේදය. අපි සිංහලේ විභක්ති 9ක් හඳුනා ගන්නවනේ. සිද්ධතට අනුව. පෙරකම් කතු කරන සබදන් අවදි සබදය. අදරය අලප්යන. මේ විභක්ති 9 දන්නේ. දැන් එහෙමනේ සිද්ධතේ කතුවරයා විභක්ති හඳුන්වන්නේ. නාම පදයක් වාක්‍යයක් තුල ප්‍රත්‍ය එකතු වෙලා නාම ප්‍රකෘතියකට වර්ණගෙන ආකාර 9ක් පිළිබඳව විභක්ති 9ක් පිළිබඳව කතා කරනවා. අම්මා කියන එක ඇහුවොත් එහෙම අපේ දරුවන්ගෙන් මොන විභක්තිද කියලා. ඒක එක අවස්ථාවකදී ප්‍රථම විභක්ති වෙන්නත් පුළුවන්. තව වෙලාවකදී කර්ම විභක්ති වෙන්නත් පුළුවන්. ඒක වචන නිසා. දැන් මේ වගේ නාම පදයක් දුන්නම දරුවෝ දන්නවා ඒ නාම පද අර විභක්ති නමෙන් කුමන හෝ එකකට අයිති වෙනවා. ඒ හින්දා මේ වගේ පද ගත්තම පස්සේ ඔබට පැහැදිලි ලිංග බෙහෙදයට සංඛ්‍යා බෙහෙදයට සහ විභක්ති බෙහෙදයට අයත් වෙනවා. ඒවට අයත් වෙනවා. එහෙනම් එවැනි අයත් වන පද අපි කියනවා වර නැගීමක් සහිත පද කියලා. නැවත කිව්වොත් කිසියම් පදයක් ලිංග බෙහෙදයට සංඛ්‍යා බෙහෙදයට විභක්ති බෙහෙදයට අයත් වෙනවා නම් අපි කියනවා එවැනි පද වර නැගීමක් සහිත පද කියලා. එවැනි පද වර නැගීමක් සහිත පද කියලා. එහෙනම් පුතේ වර නැගීමක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි පැහැදිලි කිරීම තමයි කිසියම් පදයක් ලිංග විභක්ති සංඛ්‍යා බෙහෙදයන්ට අයත් වෙනවා නම් ලිංග විභක්ති සංඛ්‍යා බෙහෙදයන්ට අයත් වෙනවා නම් ඒ කියන්නේ මේ පදය මොන ලිංගද කියලා කියන්න පුළුවන් නම් ඒක වචනද බහු වචනද කියලා කියන්න පුළුවන් නම් ප්‍රථම විභක්තිද කර්ම විභක්තිද ආදී විදිහට මොන විභක්තියටද අයිති වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් අපි කියනවා එවැනි පද වර නැගීමක් සහිත පද කියලා. එවැනි පද වර නැගීමක් සහිත පද කියලා. දැන් අපි නිකන් ක්‍රියාපදයක් ලියමු. අපි ලියනවා නටයි කියන ක්‍රියාපදය. නටයි කියන ක්‍රියාපදය. දැන් නටයි කියන එක ලිංග බෙහෙදයට අයත් වෙනවා. වාක්‍යයක් ලියද්දී වාක්‍යයේ ආඛ්‍යාතයට කතෘගේ ලිංග බෙහෙදය බලපාන. මේ වගේ දැනක නම් ඒක සරලයි. ඒක වචනේදී වෙනස් වෙන්නේ නැතුව ලියන්න පුළුවන්. පැහැදිලි සංඛ්‍යා බෙහෙදයට අයිති කියන එක ඕන දරුවෙකුට ලේසියෙන් තේරෙනවා. ඇයි? නටයි කියන එක පුතේ ඒක වචන. පැහැදිලි. හරි? ඒ හින්දා මේක ඕනනම් ක්‍රියාපද කියන එක කාල බෙහෙදයටත් අයිති වෙනවා. අතීත වර්තමාන අනාගත කියන කාල බෙහෙදයටත් අයිති වෙනවා. ඒ හින්දා කිසියම් පදයක් මේ කියන බෙහෙදයන්ට අයත් වෙනවා නම් ක්‍රියාපද නම් කාල බෙහෙදය තුලත් වර්ණයනවා. එහෙම වෙනවා නම් අපි කියනවා එවැනි පද වර නැගීමක් සහිත පද කියලා. එවැනි පද අපි හඳුනා ගන්නවා වර නැගීමක් සහිත පද කියලා. එන නැවත කිව්වොත් යම් පදයක් ලිංග සංඛ්‍යා විභක්ති බෙහෙදයට අයත් වෙනවා නම් අපි කියනවා එවැනි පද වර නැගීමක් සහිත පද කියලා. හරි? දැන් එතකොට අව්‍ය පද කියන්නේ මේකේ අනිත් පැත්තනේ. අව්‍ය පද කියන්නේ මේකේ අනිත් පැත්තනේ.
ඇයි? අව්‍ය පද කියන එක අපි ලිව්වේ මොන පද කියලාද? වර නොනැගෙන. අව්‍ය පද කියලා අපි කිව්වේ වර නොනැගෙන පද කියන එක. වර නැගීමක් නැති පද. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ කියන ලිංග ભેදයට අයත් වෙන්නේ නැහැ. මේ කියන සංඛ්‍යා ભેදයට අයත් වෙන්නේ නැහැ. මේ කියන විභක්ති ભેදයට අයත් වෙන්නේ නැහැ. ඇයි? ඒවට අයත් වෙනවා නම් වර නැගෙනවා. එහෙනම් ඒවට අයත් වෙන්නේ නැහැ කියන්නේ වර නැගින්නේ නැහැ කියන එක. වර නැගින්නේ නැහැ කියන එක. එහෙනම් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් අව්‍ය පද කියලා අපි කතා කරන්නේ අව්‍ය පද කියලා අපි කතා කරන්නේ වර නැගීමක් නැති එහෙම නැත්නම් වර නොනැගෙන පද. වර නොනැගෙන පද. එහෙනම් එකෙන් මොකක්ද අපි පැහැදිලි කරන්නේ? කිසියම් පදයක් ලිංග විභක්ති සංඛ්‍යා බෙහෙදේ කියන ඒ ආකාර තුන තුල ගොඩනගන්න බැරි නම් ඒ පදයේ ලිංග ભેදයට අයිති වෙන්නෙත් නැහැ. සංඛ්‍යා ભેදයට අයිති වෙන්නෙත් නැහැ. විභක්ති ભેදයට අයිති වෙන්නෙත් නැත්නම් අපි කියනවා එවැනි පද වර නැගීමක් නැති පද කියලා. එවැනි පද වර නැගීමක් නැති පද කියලා. එන පුතේ ඔබට පැහැදිලි අව්‍ය පද කියන්නේ මොනවද කියන්නේ? අව්‍ය පද කියන්නේ මොනවද කියන්නේ? අව්‍ය කියන්නේ වැයවීමක් නැහැ කියන එක. වැයවීමක් නැහැ කියන්නේ වර නැගීමක් නැහැ කියන එක. වර නැගීමක් නැහැ කියන්නේ ලිංග විභක්ති සංඛ්‍යා ભેදයට අයත් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් අපි අවසානයේ අතෙන්ට දෙනවා පැහැදිලි කිරීම. මොකද්ද? කිසියම් පදයක් ලිංග ભેදයට සංඛ්‍යා ભેදයට විභක්ති ભેදයට අයත් වෙන්නේ නැතිනම් එවැනි පද අව්‍ය පද ලෙස හඳුනා ගන්න. එවැනි පද අව්‍ය පද ලෙස හඳුනා ගන්න. එහෙනම් අව්‍ය කියන පදයේ අර්ථය ඔබට පැහැදිලි. දැන් පුතේ මේ අව්‍ය පද ආකාර දෙකකට භාෂාවේ අපි බෙදා ගන්නවා. අධ්‍යයනයේ පහසුව සඳහා අව්‍ය පද ආකාර දෙකකට අපි භාෂාවේ බෙදා ගන්නවා. එක පැත්තකින් අපි ලියනවා නිපාත කියලා, අනිත් පැත්තෙන් අපි ලියනවා උපසර්ග කියලා. එහෙනම් අව්‍ය පද ආකාර දෙකයි නිපාත සහ උපසර්ග. නිපාත සහ උපසර්ග. දැන් නිපාත සහ උපසර්ග කියන වචන දෙක අපි ඕන තරම් අහලා තියෙනවා. අපි ඕන තරම් මේ වචන භාවිත කරලා තියෙනවා. අව්‍ය පද කියන එකත් එක්ක ආවම පස්සේ තමයි අපිට පොඩි නුහුරු ගතියක් දැනෙනවා නම් දැනෙන්නේ. අව්‍ය පද ප්‍රධාන ආකාර දෙකයි. මොනවාද ඒ ආකාර දෙක? නිපාත සහ උපසර්ග. දැන් නිපාත කියන්නේ මොනවද? උපසර්ග කියන්නේ මොනවද කියන එකත් අපි දැනගෙන ඉන්න ඕන. දරුවෝ විශේෂයෙන්ම විභාගෙට යනකොට මේක අපොස සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපොස උසස් පෙළ වෙන්නත් පුළුවන්. ඉන්නේ හාට සිංහල භාෂාව අධ්‍යයනය කරනවා වෙන්නත් පුළුවන්. ඒ වුණම තැනකදී නිපාත කියන්නේ මොනවද? උපසර්ග කියන්නේ මොනවද කියන එකත් අපි හඳුනාගෙන තිබීම වැදගත්. සහ ඒවා අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට නිපාත වර්ග ගණනාවක් අධ්‍යයනය කරන්න තියෙනවා. උපසර්ග ගණනාවක් අධ්‍යයනය කරන්න තියෙනවා. මිශ්‍ර සිංහලයේ ඉඳලා නූතන සිංහලට පැමිණීම සම්බන්ධව. දැන් අපි මොනවද මේ නිපාත සහ උපසර්ග කියලා හඳුනාගන්නේ මොනවද? එතන මොනවද මේ නිපාත කියලා කියන්නේ? නිපාත. අර අව්‍ය වගේම තමයි නිපාත. ඒ වගේ ටිකක් අපි එදිනදා ව්‍යවහාර නොකරන වචන.
මොනවද මේ නිපාත කියලා කියන්නේ? අපි හඳුනා ගන්නවා නිපාත කියන පද දෙකේ ගැළපීම. නිපාත කියන පද දෙකේ ගැළපීම අනුව නිපාත කියන වචනය වර්ණගුණ කියලා. දැන් නී කියන එකෙන් පුතේ අදහස් කරන්නේ අතරට කියන එක. පාත කියන එකෙන් අදහස් කරන්නේ වැටෙන කියන එක. එහෙනම් නිපාත කියන නම අපේ භාෂාවේ ඒ පද වර්ගයේ සඳහා යොදලා තියෙන්නේ අතරට වැටෙන කියන අදහසින්. අතරට වැටෙන කියන අදහසින්. ඒ කියන්නේ අපි ලේඛනයේදී එමත් නැත්නම් භාෂණයේදී වෙන්නත් පුළුවන්. ලේඛනයේදී හෝ භාෂණයේදී වෙනත් පද අතර ලියවෙනවා නම් වෙනත් පද අතර ලියවෙන මේ අතර කියන එකෙන් අදහස් කරන්නේ මේ මැද කියන එකම නෙවෙයි. වෙනත් පද සමග ඒක මැද වෙන්න පුළුවන්. වෙනත් පදයකට ඉස්සරහින් වෙන්න පුළුවන්. වෙනත් පදයකට පසුව වෙන්න පුළුවන්. ඒ වගේ අනිත් පද අතර ගැවසෙනවා නම් අනිත් පද අතර ඕනෑම තැනක ලියවෙනවා නම් අපි කියනවා අතරට වැටෙන කියලා. නිසා වෙනත් පද සමග අතර ලිවිය හැකි. වෙනත් පද සමග ඒ පද අතර ලිවිය හැකි පද විශේෂයක් විදිහට නිපාත කියන එක අපි පැහැදිලි කරගන්න. දැන් එතනදී අපි තවදුරටත් ඒක විග්‍රහ කරගත්තොත් මේ අතරට වැටෙනවා කියන කාරණේ. මුලික වශයෙන්ම මේ නිපාතයක් ගත්තොත් එහෙම අපි වාක්‍යයක් ගැන හිතමු. වාක්‍යයක් ගැන හිතමු. වාක්‍යයක මුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අග වෙන්න පුළුවන්. වාක්‍යයක මුල හරි වාක්‍යයක මැද හරි වාක්‍යයක අග හරි කියන ඕනම තැනක මේ පදය දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේක නිපාත වෙන්නේ. දැන් බලන්න මම වාක්‍ය ලියනවා මෙහෙම. අහෝ දුකකි. අහෝ දුකකි. දැන් බලන්න දුක ගැන කියවෙනවා අහෝ කියන පදේ තියලා තියෙනවා. නිපාතය. කේදාර්ථේ නිපාතය. නිපාත වර්ග අපි ඉදිරියට ඉගෙන ගන්නවා. කේදේ ඒ කියන්නේ දුක වේදනාව කනගාටුව ප්‍රකාශ වෙනවා. කේදාර්ථේ නිපාතය. වාක්‍යය ඉදලා තියෙන මුලින්නේ. මේ වගේ වාක්‍යයක මුලය දෙන්න පුළුවන් නිපාත. දැන් මෙහෙම ලියුවොත් එහෙම අම්මා සහ තාත්තා. අම්මා සහ තාත්තා. දැන් බලන්න. අම්මා කියන පදයයි මේ තාත්තා කියන පදයයි දෙක සම්බන්ධ කරන්නේ සහ කියන පදේ. නිපාතය. වාක්‍යයේ මැද යෙදලා තියෙනවා. වාක්‍යයේ මැද යෙදලා තියෙනවා. දැන් තව එකක් ලියුවොත් එහෙම ඔහු ගමට ගියේය. ඔහු ගමට ගියේය. දරුවෝ නිතරම දන්නවා. අපි සටහනක් ඉවලියද්දි නිතරම කියනවා ආපුතේ ඔහු ගමට ගියේය. ආ වාක්‍ය අවසානයේ නිපාතය ඈඩ් කරලා ලියන්න. එහෙම කියලා ගුරුවරු කියනවා. පැහැදිලි. මෙතන මේ තියෙන්නේ නිපාතය. වාක්‍ය අවසන් කරන්නේ යොදපු නිපාතයේ මේ තියෙන්නේ. දැන් මේකේ දීලා තියෙන්නේ කොහෙද? වාක්‍යයේ අග. දෙක පැත්තකින් ඔබට පේනවා වාක්‍යයක මුල, වාක්‍යයක මැද, වාක්‍යයක අග කියන ඕනෑම තැනක මේ පද යෙදෙනවා. ඒ පද අපි හඳුනා ගන්න නිපාත පද කියලා. නිපාත පද කියලා. දැන් ඔබ මතක තියාගන්න. වාක්‍යයක මුල, මැද, අග කියන ඕනෑම තැනක ඒ පද සම්බන්ධ කරන්න වාක්‍යයක් අවසන් කරන්න ඒ වාක්‍යයේ අදහස උණුප්පල දක්වන්න මේ ඕනම තැනක මේ විදිහට නිපාත පද යෙදෙන්න පුළුවන්.
ඒත් එක මතක තියාගන්න ඕන දරුවෝ. මේ බලන්න මේ නිපාත පදයක් ලියනකොට හැම වෙලාවෙම ලියලා තියෙන්නේ අනිත් පද වලින් ඈඩ් කරලා. අහෝ කියන එක වෙනම පදයක් විදිහට. සහ කියන එක වෙනම පදයක් විදිහට. මෙතන බලන්න. මේ ගියේය කියන එක ය සම්බන්ධ කරලා ලියන්නේ නැහැ මෙතන. වෙනම ලියන්නේ. නිපාත පදයක් විදිහට. ඒ තමයි නිපාත පදවල තියෙන අනිත් ලක්ෂණය. ඒ පද ලියන්නේ විශේෂ තැන්වලදී යම් යම් ගැළපීම් වෙනවා සම්බන්ධ කරලා ලියනවා. විශේෂයෙන්ම හල්තා යන්න වගේ ලියද්දී අම්මාත් තාත්තාත් වගේ ලියුවොත් හල්තා යන්න ඈඩ් කරලා ලියන්නේ නැහැ. ඒ උච්චාරණය අපහසු නිසා අම්මයි තාත්තයි කියනකොට ඒ ඊ නිපාතය ඒ ඇරෙන්න බොහෝ තැන්වලදී නිපාතයක් වෙනම පදයක් විදිහට තමයි ලියන්නේ. නිසා වාක්‍යයක මුලැමැදාග කියන ඕනෑම තැනක නිපාත පදයක් යෙදෙන්න පුළුවන්. එනිසා අපි නිපාත කියන එක හඳුනාගන්නේ අතරට වැටෙන වෙනත් පද අතර ගැවසෙන කියන අදහස ඇතුව තමයි නිපාත කියන එක අපි විග්‍රහ කරගන්නේ. ඒ දෙකම දරුවෝ දැනගන්න ඕනේ මේ කේතාර්ථයේ නිපාත වගේ තැන්වලදී යම් ආකාරයක අර්ථයක් දුන්නට මේ වගේ තැන්වලදී මේ නිපාත පදයක් තනියම ගත්තම නිශ්චිත අර්ථයක් සපයන්නේ නැහැ. දැන් බලන්න ය කියන එක තනියෙන් ගන්නවා නිශ්චිත අදහසක් නැහැ. සහ කියන එක විතරක් ගන්නවා නිශ්චිත අදහසක් නැහැ. බෑ අම්මා කියන එක විතරක් ගත්තොත් නිශ්චිත අදහසක් තියෙනවා. තාත්තා කියන එක විතරක් ගත්තොත් නිශ්චිත අදහසක් තියෙනවා. හැබැයි සහ කියන එක තනියම ගත්තොත් නිශ්චිත අදහසක් සපයන්නේ නැහැ නිපාතවල. වාක්‍යයක මුලැමැදාග කියන එක දෙන්න පුළුවන්. අනිත් පද වගේ නෙමෙයි අනිත් පද වලින් වෙන් කරලා ඒ පදත් එක්ක සම්බන්ධ කරලා නිපාතමය වගේ තැන් වල යෙදීමකුත් නැහැ. ඒ වගේම තනිවම ගත්තම නිශ්චිත අදහසක් ගොඩක් තැන් වලදී සපයන්නේ නැහැ නිපාත පද වලින්. ඔබට නිපාත පිළිබඳව නිපාත වර්ග විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කරන්න තියෙනවා. මේ වගේ තැනක කේදාර්ථේ නිපාත, වාක්‍ය අවසාන නිපාත, උපමා වාචී නිපාත. මේ විදිහට නිපාත වර්ග ගණනාවක් අධ්‍යයනය කරන්න තියෙනවා. අපි ඉදිරි දවසකදී අපේක්ෂා කරනවා මේ නිපාත වර්ග පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න වාක්‍යයක යෙදෙන ආකාරයේ උදාහරණත් සමග ඒක අවශ්‍ය වෙනවා ඔබට විශේෂයෙන්ම ඒ නිපාත සහ නිපාත වර්ග කියන කාරණය පිළිබඳව. ඊළඟට අවි පදවල ඊළඟ බෙදීම අපි කතා කරේ අපි කිව්වා අවි පද කොටස් දෙකයි කියලා. එකක් නිපාත පද කිව්වා අනිත් එක අපි කිව්වා උපසර්ග පද කියලා. උපසර්ග පද කියලා කිව්වා. මොකද මේ උපසර්ග කියලා අදහස් කරන්නේ? ලස්සන වචනයක්. මේක පුතේ බලන්න උපසර්ග. උපසර්ග. මොකද්ද මේ උප කියන එකෙන් අදහස් කරන්නේ? දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලේ ඉන්නවා මේ නායකයා නෙමෙයි උපනායකයා. ඒ උපනායකයා කියන්නේ නායකයා නැති වෙලාවට එයා තමයි නායකයාගේ වැඩ බලන්නේ. නායකයාගේ රාජකාරී ටික බැටෙන්නේ මෙයාටනේ. ඊළඟට අපි ගත්තම දැන් මේ උප ජනාධිපතිලා ඉන්නවා සමහර තැන්. උප අගමැතිලා ඉන්නවා. උප සභාපතිලා සමිති වල ඉන්නවා. උප සභාපති කෙනෙක් ඉන්නවා. සභාපති නැති දවසට ඒ සභාව මෙහෙවීමේ බලය එන්නේ කාටද? උප සභාපතිට. මේ උප කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඒ කියන දේවලුත් එක්ක ගත්තම මොකක්ද මේ උප කියන එකෙන් අදහස් කරන්නේ? උප කියන එකෙන් අදහස් කරන්නේ සමීප කියන එක. සමීප. කිට්ටුයි. දැන් උපනායකයා කියන්නේ නායකයාට කිට්ටුම කියලා. සමීප කියන එක. සර්ග කියන්නේ එක්වීම කියන එක. සර්ග කියන්නේ එක්වීම කියන එක. නම් උපසර්ග කියන වචනය අපේ භාෂාවේ යෙදিলা තියෙන්නේ කොහොමද? සමීපව එක්වීම කියන අදහසින්. කොහොමද? සමීපව
එක්වීම කියන අදහසින්. සමීපව එක් වෙනවා කියලා කියන්නේ. ඈත් වෙලා තියෙන පද දෙක සමීපව එක් වෙනවා කියන්නේ පද දෙක ලං වෙනවා. ඒ පද දෙක අතර පරතරයක් නැති වෙනවා. දැන් නිපාත ලියනකොට අපි කිව්වා අනිත් පදත් එක්ක පරතරයක් තියලා ලියන්න. දැන් උපසර්ග ලියනකොට කොහොමද? සමීපව එකතු කරලා ලියන්න. ඒ කියන්නේ අනිත් පද වලින් වෙන් කරන්නේ නැහැ. ඒ පදත් එක්ක සම්බන්ධ කරලා ලියන පද. සම්බන්ධ කරලා ලියන පද. සමීපව එක්වීම. දැන් මේ බලන්නකෝ. අපි ගන්නවා මෙහෙම. නායකයා ඉන්නවා. නායකයා ඉන්නවා. නායකයාට සමීපව අපි උප කියන උපසර්ගය දානකොට පුතේ මේ දෙක ඈත් කරලා ලියන්නේ නැහැ කියලා මේ කියන්නේ. මේ දෙක ඈත් කරලා ලියන්නේ නැහැ කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඕන දරුවෝ පැහැදිලිව. මොකද කිසියම් තැනක උපසර්ගයක් ලියනවා නම් කිසියම් තැනක උපසර්ගයක් ලියනවා නම් ඒ උපසර්ගය ලියන්න ඕනේ ඒ උපසර්ගයේ දෙන අනිත් පදයක් එක්ක සම්බන්ධ කරලා එකතු කරලා පරතරයක් නැති වෙන විදිහට. පරතරයක් නැති වෙන විදිහට. දැන් අපි බලන්නකෝ. අපි ලියනවා පිරිසිදු. පිරිසිදු. මේ පිරිසිදු කියන පදයේ අර්ථය වැඩි කරන්න පුළුවන්. ඊටාම පිරිසිදුයි. ගොඩාක් පිරිසිදුයි. අපි කොහොමද කරන්නේ? අර්ථය වැඩි කරනවා සුපිරිසිදු. සූ කියන පදය දාලා මේකේ පිරිසිදු බව වැඩි කරා. පිරිසිදු බව වැඩි කරා. ඒ වගේම කෙනෙකුට මෙහෙම කරන්නත් පුළුවන් නේ. පිරිසිදු කියන පදයේ තියෙනවා ඉස්සරහට දානවා අයන්න. දැන් මොකද උනේ? පිරිසිදුකම නැති වුණා, අපිරිසිදු වුණා. අපිරිසිදු වුණා. මෙතන පිරිසිදුකම වැඩි කරා සුපිරිසිදු කියලා. මෙතන පිරිසිදුකම නැති කරා අපිරිසිදු කියලා. මේ දෙකම කරේ මෙන්න මේ පද දෙකින්. මේ වෙනස්කම් කරේ මේ පද දෙකින්. පුතේ මේ වගේ තැන්වල මෙහෙම ලියන පද අපි කියන්නේ උපසර්ග පද කියලා. මේ පදවලට අපි කියන්නේ උපසර්ග පද කියලා. ඔබට පැහැදිලි සමීපව එකතු වෙලා තියෙන්නේ. සමීපව එකතු වෙලා තියෙන්නේ. වෙන් කරලා ලියන්නේ නැහැ. දැන් හොඳින් මතක තියාගන්න. උපසර්ග පදයක් වෙනත් පදයක් එක්ක යොදනකොට අපි ඒක යොදන්නේ කොහොමද? ඒ පදයට එක්ක සමීපව එකතු කරනවා. ඒ කියන්නේ ඒ පදයට එක්ක සම්බන්ධ කරනවා. එකටයි ලියන්නේ. දැන් මෙතන බලන්නකෝ. අර්ථය මොකද වෙලා තියෙන්නේ? අර්ථය වැඩි වෙලා. නැත්තම් අර්ථය මොකද කරන්නේ? අර්ථය වර්ණනා කරලා තියෙනවා. දැන් කිසියම් පදයක අර්ථය වැඩි කරන්න. අර්ථය වර්ණනා කරන්න උපසර්ග වලට පුළුවන්. මෙතන මොකද වෙලා තියෙන්නේ? අර්ථය පහත් කරලා නැත්තම් විරුද්ධාර්ථය සපයන. විරුද්ධාර්ථය සපයන. දැන් උපසර්ගයකට පුළුවන් වෙනත් පදයක අර්ථය අඩු කරන්න, පහත් කරන්න නැත්තම් විරුද්ධාර්ථය සපයන්න උපසර්ග පදයකට පුළුවන්. නිසා උපසර්ග පදයක් තනියෙන් ගත්තම නිශ්චිත තේරුමක් නැහැ. දැන් බලන්නකෝ සූ කියන එක තනියෙන් අරගත්තම පස්සේ මේකේ තේරුමක් නැහැ. මේකේ තේරුමක් නැහැ. කියන එක තනියෙන් ගත්තම එහෙමනේ. තේරුමක් නැහැ. හැබැයි ඒ වගේ පදයක් වෙනත් පදයක් එක්ක යෙදුවම පස්සේ ඒ පදයේ අර්ථය වැඩි කරන්න නැත්නම් වර්ණනා කරන්න, පහත් කරන්න, විරුද්ධාර්ථය සපයන්න ඒ දේවල් කරන්න පුළුවන්. සමහර තැන්වල නම් උපසර්ගයක් යෙදුවා කියලා අර්ථය වෙනස් වෙන්නේ නැහැ. අපි කියන අර්ථයට අනුගතව තියෙනවා කියන. අර්ථයට අනුගතව තියෙනවා කියන. එහෙම අවස්ථාත් අපිට හම්බ වෙයි. හරි? දැන් අපි මෙහෙම ලියුවොත් එහෙම අපි ලියනවා බල. බල කියන්නේ බලවත්නේ. ඉස්සරහට දානවා ප කියන උපසර්ගය. පබල. ඒ කියන්නේ බලවත් කියන එකම තමයි. අර්ථයේ ලොකු වෙනසක් නැහැ. තව උදාහරණයක් ලියුවොත්
දුල කියලා කියන්නේ බබලනවා කියන්නේ. ඉස්සරහට ඌ කියන උපසර්ගය දානවා. උදුල කියලා එනවා. ඒත් අදහස් වෙන්නේ බබලනවා කියන එකම තමයි. එන අර්ථයට උපසර්ගයක් යොදනවම අර්ථයට අනුගත වෙන්නත් එහෙම වෙන අවස්ථා අපේ භාෂාවේ තියෙනවා. මේ අර්ථය වැඩි කිරීම, වර්ණනා කිරීම, පහත් කිරීම, විරුද්ධාර්ථයේ සැපයීම අපිට භාෂාවේ හරි වැදගත් වෙනවා. එහෙනම් උපසර්ගයක් ලියන්න ඕනේ වෙනත් පදයක් එක්ක ලියනකොට ඒ පදයක් එක්ක එකට සම්බන්ධ කරලා වෙන් කරලා පද දෙක ඈත් කරලා ලියන්නේ නැහැ කියන කාරණය මතක තියාගන්න. ඒ වගේම උපසර්ගයකින් අර්ථය වැඩි කරන්න හෝ වර්ණනා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර්ථය පහත් කරන්න හෝ විරුද්ධාර්ථය සපයන්නත් පුළුවන්. ඒ වගේම උපසර්ගයක් යෙදුනට අර්ථයට අනුගතව යෙදෙන විදිහට උපසර්ගය යොදන්න පුළුවන්. උපසර්ග කියලා කියන්නේ වෙනත් පදයක් සමග සමීපව යෙදෙන පද. උපසර්ග අධ්‍යයනයේදී අපිට මිශ්‍ර සිංහලෙන් ආපු උපසර්ග වල ඉඳලා ඒ කියන්නේ අපේ මාතෘ භාෂාවන්ගේ සිංහල භාෂාවේ පාලි භාෂාව සහ සංස්කෘත භාෂාව. ඒ භාෂාවන් දෙකෙන් ආපු උපසර්ගයක් තියෙනවා. ඊට පස්සේ මිශ්‍ර සිංහලයට එනකොට තව අලුතෙන් එකතු වෙච්ච උපසර්ගයක් තියෙනවා. කුමාරතුංග මොනිදාශ සූරීන් අපිට හඳුන්වලා දීපු උපසර්ගයක් තියෙනවා. සුද්ධ සිංහලේ සිදත් සංගරාවෙන් ආපු උපසර්ගයක් තියෙනවා. ඊට පස්සේ නූතන ව්‍යවහාරය තුළ ගොඩනැගෙන උපසර්ගයක් තියෙනවා අපිට ඉදිරියේදී අධ්‍යයනය කරන්න. සාම්ප්‍රදායික සිංහලයේ ගත්තම ඒක පාලි සංස්කෘත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිදත් සංගරාවේ හඳුන්වලා දීපුවා වෙන්න පුළුවන්. උපසර්ගයක උපරිම අකුරු ගාන තිබුණේ 2යි. උපරිම අකුරු ගාන තිබුණේ 2යි. හැබැයි නූතන සිංහලයට එනකොට ඒක යම් යම් තැන්වල යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. ඒ අක්ෂර 2 සමහර තැන්වල අක්ෂර 3ක් විදිහට යෙදිච්ච අවස්ථා තිබුණා. සමහර තැන්වල අක්ෂර 4ක් විදිහට යෙදිච්ච අවස්ථා තිබුණා. සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායික සිංහලට අනුව කිව්වේ උපසර්ගයක තියෙන්න පුළුවන් උපරිම අක්ෂර ගාන 2යි කියලා. නූතන සිංහලයේදී සමහර වචන අපි භාෂාවේ ලියනකොට ඒක වෙනස් වෙච්ච දැන් හම්බෙන්නේ. දැන් නිකන් බලන්නකෝ පුතේ. අපි ලියුවොත් එහෙම පුනර්ජීවය කියන වචනේ පුනර්ජීවය. ජීවය කියන එකට පුනර් අකුරු 3ක් ඇවිල්ලා තියෙනවා. එහෙම ආපු තැන් අපිට භාෂාවේ හම්බ වෙනවා. අකුරු 4ක් එදිච්ච අවස්ථාත් අපිට සමහර තැන්වල හම්බ වෙනවා. උපසර්ගවල. හැබැයි සාම්ප්‍රදායික සිංහලේ උපසර්ග භාවිතයේදී තිබුණේ උපරිම අක්ෂර ගාන 2ක් කියලා අපි හඳුනා ගන්න. අපි ඉදිරියේදී අර හඳුනාගත්ත නිපාත පිළිබඳ තව හැදෑරීමකුත් එක්ක නිපාත වර්ග ටික හඳුනා ගැනීම සහ උපසර්ග පිළිබඳ තව පියවරක් ඉදිරියට හඳුනා ගැනීමත් එක්ක උපසර්ග වර්ග කිරීම නැත්නම් උපසර්ග කොච්චරක් තියෙනවා අපි හඳුනා ගන්න ඕන උපසර්ග මොනවද? ඒ උපසර්ග අනිත් පදත් එක්ක යෙදුනම මොකද වෙන්නේ? කියන උපසර්ග වෙනත් පදයක් එක්ක යෙදීම සම්බන්ධ මේ කියන දේවල් එක්ක අපි ඉදිරියේදී නැවත තව පාඩම් මේකකයකින් ඔබ මුණ ගැහෙන්න අපේක්ෂා කරනවා. මේකේ තව ඉදිරි හැදෑරීමක් සඳහා සබ අව්‍ය පදයක් කියන්නේ මොකක්ද? අව්‍ය පද කොහොමද අපි නිර්වචනය කරන්නේ හඳුනා ගන්න? අව්‍ය පදයක තියෙන ලක්ෂණ මොනවද? නිපාතයක් කියන්නේ මොනවද? නිපාත කොහොමද හඳුනාගන්නේ? උපසර්ග සහ ඒවා හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳ මූලික අවබෝධය ලැබුණාට පස්සේ අපිට ඒකේ ඊළඟ පියවරකට යන්න ලේසි. අපි එවැනි තවත් පියවරක් එක්ක ඔබව ඉදිරි පාඩම් මේකකයකදී නැවත හමු වෙන්න
අපේක්ෂා කරනවා. එතෙක් ඔසියලු දෙනාටම සුබ දවසක්. අයිබෝවන්.